සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඕනම කෙනෙක්ට ගණන් හදන්න පුළුවන්. ඒක තමයි අපේ ක්ලාස් එකේ තීම් එක වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අපි විශේෂයෙන් කරන්නේ 2021 මේ මාර්තු ලිව්ව කට්ටියගේ ඒ පේපර් එකේ ගණන් පේපර් එකේ කුලක ගාන තමයි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ. කුලක ගාන කියන්නේ හරිම ලේසි ගානක්. සිංහල පුළුවන් නම් සිංහල ටික හරියට කියවන්න පුළුවන් නම් තර්ක කරන්න තමයි මේකේ තියෙන්නේ. මොකද මේකේ ගණන් හදන්න නෑ සූත්‍ර භාවිතා කරලා සමීකරණ ඔය විසඳන්න ගානක් නෙමෙයි. මේක හරියට තර්ක කරන්න පුළුවන් නම් තර්ක කරන්න අපි හරියට ඉගෙන ගත්තොත් මේ ගාන තමයි ලේසියෙන් මේ කියන්නේ ඉක්මනටම පේපර් එකේ හදන්න පුළුවන් ගාන වෙන්නේ. ඉතින් මේක මුලින් ඉඳලා හරි සරලව සාකච්ඡා කරනවා. ඉවර වෙනකම්ම බලන්න. ක්ලාසස් සම්බන්ධ සියලු තොරතුරු පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි අපි ප්‍රශ්නේ කියමු. දැන් ප්‍රශ්නේ කියවන්න කලින් ළමයි කුලක වර්ග අපිට දෙවිදිහක් එනවා. ඒ කියන්නේ පෙළක් ප්‍රශ්නවලදී අපිට කුලකවල මේ දැන් විස්තර ටික එයාලා මේ වගේ තරු ලකුණු වලින් කියනවා. හැබැයි සේරම විස්තර කියන්නේ නැහැ. ඉතිරි ටික තියෙන ප්‍රශ්නවල. අර පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න ඒවයි තමයි ඉතිරි විස්තර ටික තියෙන්නේ. එතකොට දැන් මේ තරු ලකුණු වලින් කියලා තියෙන ටිකේ ඔයාට හිතනවනේ දැන් මේක මට පුරව ගන්න බැහැනේ මේක ඔක්කොම මේ අගයන් ටිකෙන් නැහැනේ කියලා. එතකොට දැන් ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් හුරුවක් තියෙනවා නම් ඔයාට මේ තේරෙනවා එහෙනම් ඉතිරි ප්‍රශ්නවල තමයි මේකේ ඉතිරි ටික තියෙන්නේ කියලා. දැන් එතකොට මේ ප්‍රශ්නයක් මේ 2021 මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයත් ඒ වගේ ප්‍රශ්නයක්. දැන් බලන්න මේක කියවමු අපි. එක්තරා පරීක්ෂණයකට පෙනී සිටින සිසුන් 100 දෙනෙකු එතකොට 100 දෙනෙකු A B සහ C යන ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳ තොරතුරු නිරූපණය කිරීම සඳහා පහත දැක්වෙන වෙන් රූප සටහන ඇඳ ඇත. එතකොට දැන් මේ A B C කියලා මේ ප්‍රශ්න තෝරා ගැනීමක් පිළිබඳව තමයි මේක දීලා තියෙන්නේ. එතකොට ඔක්කොමලා ඉන්නවා 100 දෙනෙක්. ඒ කියන්නේ මේ සර්වත්‍ර කුලකේ. ඒ කියන්නේ මේ කොටුව ඇතුලේ ඉන්න ඔක්කොම කට්ටිය 100 දෙනෙක් ඉන්නවා. එතකොට සර්වත්‍ර කුලකේ 100ක් ඉන්නවා. හරිද? ඒක 100යි කියලා දා ගන්නවා මම. ඊට පස්සේ දැන් අපි මේකෙන් කියවන ටිකෙන් අපි මේකේ අගයන් ටික දාගමු. හරි? දැන් අපිට කියනවා B සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10ක් වන අතර B සහ දැන් හොඳට මේකේ සිංහල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? දැන් බලන්න හොඳට කියවන්න B සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10ක් වන අතර B C යන ප්‍රශ්න දෙකම තෝරගත්ත අය. ඒ කියන්නේ මෙන්න මේ ටිකනේ ළමයි මේ. මෙන්න මේ ටිකනේ මම මේ රවුන්ඩ් කරන්නේ B කියන රවුමටයි C කියන රවුමටයි දෙකටම අයිති ප්‍රදේශයේ මෙන්න මේ ටිකනේ. එතකොට ඒ කට්ටිය 10ක් ඉන්නවලු. අතර 10ක් වෙන අතර මෙම ප්‍රශ්න තුන අතුරෙන් B සහ C යන ප්‍රශ්න දෙක විතරයි. B සහ C යන ප්‍රශ්න දෙක පමණක් තෝරගත්ත කවුරුත් නැහැලු. B සහ C ප්‍රශ්න දෙක විතරක් කියන ප්‍රදේශය මොකක්ද? B C විතරක්. ඒ කියන්නේ A කියන ප්‍රශ්නේ අයිති වෙන්න බැහැනේ B C විතරක් කිව්වහම. එතකොට B C පමණක් තෝරගත්තු ළමයි කවුරුත් නැහැ කියලා ඔය කියන්නේ නේද? එතකොට B සහ C ප්‍රශ්න විතරක් තෝරගත්තා ඉන්නේ මෙන්න මේ ටිකනේ මම ඉරක් ගහන්නේ. නේද? ඒ ටිකනේ ඉන්නේ. එතකොට එතන කවුරුත් නැහැ කියලා කියන්නේ කිසිවෙක් නැහැලු. එතකොට දැන් ඒ කියන්නේ දැන් අපිට කිව්වා මේ ටික 10ක්ලු. B සහ C ප්‍රශ්න දෙක තෝරගත්ත කට්ටිය 10ක් ඉන්නවලු. දැන් B C තෝරගත්ත අය කිව්වහම එතනට ඒ ප්‍රශ්නේ තියෙන්නත් පුළුවන්නේ. B C විතරක් කිව්වහම තමයි ඒ ප්‍රශ්නේ නැත්තේ. B C පමණක් කිව්වහම ඒ ප්‍රශ්නේ අයිති වෙන්න බැහැනේ. එතකොට B C විතරක් අය පමණක් අය නැහැලු. ඒ කියන්නේ ඒ 10 ඉන්න ඕනේ එහෙනම් මෙන්න මෙතන. නේ? ඒ 10 ඉන්න ඕනේ මෙතන. B C පමණක් අය නැහැනේ. එතකොට මේ 10 කියන එකත් B කියන B සහ C ට අයිති ප්‍රදේශයක් නේද? එතකොට මේ 10 ඉන්නේ අන්න එතන. දැන් තර්ක කරන්න ඕනි B C පමණක් කිව්වම කොහෙද? එතකොට B පමණක් කිව්වහම B ට අයිති නොවන A ට අයිති ඔන්න ඔය කියන ටික අපි තර්ක කරලා අපි ඔය ටික තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනි කොහොම හරි නේද? හරි දැන් බලන්න ඊගව එක A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත්ත නමුත් C ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව 20ක්ලු. එතකොට A B දෙකම තෝරගන්නවා. හැබැයි C ප්‍රශ්නය තෝරගන්න නැහැ කියලානේ කියන්නේ. ඒ කියන්නේ C කියන රවුමට යන්න බෑ. A B දෙකම. ඒ කියන්නේ මෙන්න මෙතනනේ. මම ඩොට් එකක් තිබ්බේ. A B දෙකම තෝරගන්නවා. ඒ කියන්නේ මේ ටිකනේ. හැබැයි C ප්‍රශ්නය ගෑවෙන්න බෑ. C ප්‍රශ්නය තෝරගන්න නැහැ. ඒ කට්ටිය 20යි. ඒ කියන්නේ මෙන්න මෙතනනේ ඔය 20ක් කියලා කියන්නේ නේද? මෙන්න මෙතන තමයි 20 ඉන්නේ. හරි. A B දෙකම තෝරගන්නවා. දැන් මේ A B කියන මේක A රවුම නම් මේක B රවුම නම් හරිද? මේක A මේක B නම් A B දෙකමටම අයිති ප්‍රදේශය මේකනේ.
හැබැයි දැන් මෙතන C කියන එකක් තියෙනවා. එතකොට C ට අයිති වෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ ටික C ට අයිති වෙන්න බැරි නම් මෙන්න මේ ටිකනේ. ඔය නිල් පාටින් පාට කරන්නේ. එතකොට මෙතන මේ 20 දාන්න ඕනේ මෙතනින්. ඒ C ප්‍රශ්නයට අයිති වෙන්න බෑ කියුවානේ. නේ? හරි. ඊළඟ බලන්න මෙම ප්‍රශ්න තුන අතුරෙන් C ප්‍රශ්නේ පමණක් C ප්‍රශ්නේ විතරක් තෝරගත්ත අය 8ක් ඉන්නවලු. ඒ කියන්නේ C ප්‍රශ්නේ පමණක් කියන එකේ තේරුම මොකක්ද? A ප්‍රශ්නය B ප්‍රශ්නය ගෑවෙන්න බෑ. C විතරයි. C විතරක් අයිති ප්‍රදේශය 8ක් කියලා කියන්නේ C විතරක් තෝරගත්තා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි 8 ඉන්න ඕනේ. ඇයි? මේ 8 දාපු තැන දැන් බලන්න. B ප්‍රශ්නය A රවුමට ගෑවිලත් නැහැ. A ප්‍රශ්නය කියන එකට ගෑවිලත් නැහැ. එතකොට C විතරක් කියන්නේ ඔන්න ඔය ප්‍රදේශයේ ඉන්නේ 8ක්. ඒ කියන්නේ C විතරක් තෝරගත්ත ළමුන් සංඛ්‍යාව 8ක්. හරි. ඊට පස්සේ දැන් අපිට මේකේ ඉතිරි ටික පුරව ගන්න විදිහක් නැහැ. තොරතුරු දෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් තමයි ඉතිරි ටික කියන්නේ. දැන් මෙතන බල ඉන්න එපා. මට මේක පුරව ගන්න බැරි වුණානේ මේකේ විදිහක් නැහැනේ තව කරන්න. එතකොට මේ දැන් අර ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් වාට රටාව මේක එහෙනම් ඉතිරි ටික දෙන්නේ ප්‍රශ්න වලින් තමයි කියලා හිතනවා. දැන් බලන්න අපි ප්‍රශ්න වලට යමු. දැන් අපිට පළවෙනි එකේ කියනවා වෙන් රූප සටහන ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන මේක අඳින්න කියලා. ඊට පස්සේ බලන්න දෙවෙනි එක C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාවට සමාන වේ නම් ඒ මොකද්ද කිව්වේ ළමයි C ප්‍රශ්නය තෝරාගත්ත අය C කියන රවුම දිහා බලන්නකෝ ඒ කට්ටිය සමානයිලු A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත්ත අය දැන් A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත්ත අය කිව්වහම එතන අපිට කියන්න නැහැනේ AB පමණක් තෝරාගත්ත කතාවක්. එහෙනම් C ප්‍රශ්නේ තෝරාගත්තට අවුලක් නැහැ. A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත්ත අය ඒ සංඛ්‍යාවට සමානයිලු C ප්‍රශ්නේ. කියන්නේ C කියන රවුම ඇතුලේ ඉන්න කට්ටිය සමාන වෙනවා A සහ B ප්‍රශ්න තෝරාගත්ත අයට. ඒ කියන්නේ A සහ B ප්‍රශ්න තෝරාගත්ත අය අඳුරගන්න ඉස්සෙල්ලම Aටයි Bටයි අයිති ප්‍රදේශෙ මම නිල් පාටින් මේ පාට කරන්නේ මෙන්න මේ ටික. Aටයි Bටයි අයිති ප්‍රදේශෙ 30ක් ඉන්නවා. එතකොට මේ C ප්‍රශ්නය තෝරගත්ත අය 30ක් ඉන්නවා කියලා තමයි කියන්නේ. අපිට කියන්නේ AB දෙකම AB ප්‍රශ්න දෙකම තෝරගත්ත සිසුන් සංඛ්‍යාවට ඒ කියන්නේ 30ට සමාන වෙනවලු C ප්‍රශ්නය තෝරගත්ත අය. මේ C කියන රවුමේ ඉන්න අය. එතකොට මේ C කියන රවුමේ 30ක් ඉන්නවා. අපිට කියන්නේ මොකක්ද? සමාන වේ නම් A සහ C යන ප්‍රශ්න දෙකම තෝරගත්ත නමුත් AC A සහ C මෙන්න මේ ටික නෙමෙයි මගේ පැන්සල් යන දිහා බලන්න A සහ C යන ප්‍රශ්න දෙකම තෝරගත්ත නමුත් B ප්‍රශ්නය තෝරා නොගත්. ඒ කියන්නේ B කියන රවුමට යන්න බෑ. AC දෙකම තෝරගන්නවා හැබැයි B ප්‍රශ්නේ තෝරගන්නේ නැහැ. ඒ කියන්නේ AC විතරක් තෝරගත්ත අය. කියන්නේ මෙන්න මෙතනට එන්නේ කීයද කියලා තමයි ඔය අහන්නේ. මම නිල් පාටේ කැලක් දැම්මේ. A සහ C තෝරගන්නවා නමුත් B ප්‍රශ්නේ තෝරගන්නේ නැහැ. එතන තේරුම මොකක්ද? B ප්‍රශ්නේ තෝරගන්නේ නැහැ කියන එකේ තේරුම A සහ C ප්‍රශ්න විතරක්. A සහ C ප්‍රශ්න පමණක් තෝරගන්නයි. එතකොට හරිම ලේසි. කොහොමද කරන්නේ? දැන් මේ රවුම 30යි කියලා අපි දන්නවනේ. අපිට කියවනේ මේ 20යි 10යි ඒකට සමාන වෙනවා කියලා. නේද? ඔව්. එතකොට 20යි 10යි 30යි. එතකොට මේ මොකද්ද කරන්න ඕන අපි? ඔව්. මෙතන 30යි. එතකොට 30න් මේ 8යි 10යි අඩු කරන්න තියෙන්නේ. එතකොට 30න් 18ක් නේ අඩු කරන්න තියෙයි. මෙතන කවුරුත් නැහැ කියලා කිව්වනේ ළමයි. එතකොට 30න් 18ක් අඩු කරාම අපිට කීයක් එනවද? මෙතන අපිට ලියන්න පුළුවන් ඕනනම් 30න් 18ක් අඩු කරාම කීයක් එනවද? 30න් 18ක් අඩු කරාම 12ක් එනවා. එතකොට මෙතනට උත්තරේ 12යි. මෙතනට උත්තරේ 12යි. හරි? ඊට පස්සේ මොකක්ද? ඊට පස්සේ අපෙන් අහනවා මෙම ප්‍රශ්න තුන අතුරෙන් B ප්‍රශ්නේ පමණක් තෝරගත් අය. මෙම ප්‍රශ්න තුන අතුරෙන් B ප්‍රශ්නේ පමණක් තෝරගත්ත සිසුන් සංඛ්‍යාව 15ක්ලු. B විතරක් තෝරගත්තා. ඒ කියන්නේ මෙතන 15යි කියලා නෙවෙයි කියන්නේ. 15කි A ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව A රවුම දිහා බලන්න. A රවුම. ඒ කියන්නේ A ප්‍රශ්නේ තෝරගත්ත සිසුන් සංඛ්‍යාව කියන්නේ A රවුම ඇතුළේ ඉන්න සිසුන් සංඛ්‍යාව B ප්‍රශ්නය තෝරගත්ත අය සිසුන් සංඛ්‍යාවට වඩා 10කින් වැඩිලු. මෙම ප්‍රශ්න තුන අතුරෙන් A ප්‍රශ්නය විතරක්. ඒ කියන්නේ මෙන්න මේ ටික මම මේ හරියක් දැම්මේ. එතනට එන්නේ කීයද කියලා නේ අහන්නේ. අපිට දැන් කිව්වේ A ප්‍රශ්නය තෝරගත්ත අය. ඒ කියන්නේ මේ A කියන රවුම ඇතුලේ ඉන්න අය B කියන රවුම ඇතුලේ ඉන්න අයට වඩා 10ක් වැඩිලු.
එහෙනම් මේ A ප්‍රශ්නය විතරක් තෝරගත්ත අය. ඒ කියන්නේ C ප්‍රශ්නේ B ප්‍රශ්නය නෙවෙයි A විතරක්. ඔය මං හරියක් දාපු තැනට එන්න ඕනේ කීයද කියලා තමයි ඔය අහන්නේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? දැන් B ප්‍රශ්නය තෝරගත්ත මේ B රවුම ඇතුලේ ටික ඔක්කොම පිරීලා තියෙන්නේ. ඒ කැලි ටික. එතකොට ඇයි මෙතන කවුරුත් නැහැනේ. එතන යාලා නැහැ කියලා කිව්වනේ. එතකොට දැන් මේ B කියන රවුම ඇතුලේ කීයක් ඉන්නවද ළමයි? 20යි 10යි 30යි 15යි 45ක් ඉන්නවා. එතකොට මේ රවුම ඇතුලේ 45ක් ඉන්නවා සේරම. එතකොට මේ A ප්‍රශ්නය B ප්‍රශ්නේ තෝරගත්ත අයට වඩා 10ක් වැඩි නම් 45ට 10ක් එකතු වුනහම 55යිනේ. එතකොට මේ රවුම ඇතුලේ 55ක් ඉන්න ඕනේ. දැන් මෙන්න මේ හරියක් දාපු එතන හිස්තැන පුරව ගන්න. දැන් අපි දන්නවා ඔක්කොමලා මෙතන 55ක් ඉන්නවා. ඒ කියන රවුම ඇතුලේ. එතකොට ඒ 55න් මේ 12යි මේ 10යි මේ 20යි අඩු කරා නම් හරි නේද? එතකොට 20යි 10යි 30යි 42ක් අඩු කරන්න ඕනි 12යි 10යි 20යි. එතකොට 55න් 42ක් අඩු කරාම අපිට ඕන මෙතන දාන්න පුළුවන් 55න් 42ක් අඩු කරන්න. එතකොට 13ක් එනවා නේ. 13ක් එනවනේ. එතකොට මෙතනට උත්තරේ 13යි. මෙතන 13යි. දැන් අපෙන් අර අන්තිම ප්‍රශ්නේ අහනවා මේ එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති අය කීයක් ඉන්නවද? දැන් අපි මේ හිස්තැන් සේරම පිරලා තියෙන්නේ නේ. මෙතන කවුරුත් නැහැ. ඒක කිව්වනේ. එතකොට දැන් අපෙන් අහන්නේ මේ එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති අය. හරිම සරලයි. අපි කරන්න ඕනේ දැන් අපි දන්නවා ඔක්කොමල ළමයි 100ක් ඉන්නවා කිව්වා. ඒක මුලින්ම කිව්වනේ. එක්තරා පරීක්ෂණයකට පෙනී සිටි සිසුන් 100ක් ඉන්නවා කියලා. එතකොට ඒ 100න් මේ රවුම් තුනේ ඉන්න කට්ටියව අඩු කරා නම් අපිට මේ එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති අය සංඛ්‍යාව වෙනවනේ. එතකොට දැන් ඔයා අඩු කරනකොට හොඳට බලන්න දැන් ඔයා මේ 100න් මේ රවුම් තුනේ එකතු ඒ කියන්නේ මෙතන 45යි මෙතන 55යි මෙතන 30යි ඔය ටික අඩු කරොත් වැරදි. ඇයි වැරදි වෙන්නේ? එතකොට හොඳට කල්පනා කරන්න ඔයා මේ 45කුයි 30කුයි 55කුයි එකතු කරලා ඔය ටික අඩු කරොත් මේ 10 මේ 20 මේ 12 මේ ඔය රවුම් තුනටම මේ දෙකටම අයිතිනේ. එතකොට ඒ ටික ආයේ අඩු වෙනවනේ මේ 55 45 කියන එකටත් 10 ඇති 30ටත් 10 ඇති 55ටත් 10 ඇති. ඔයා එතකොට මේ ටික ඔක්කොම අඩු කරනකොට ඒ 10 තුන් සැරයක් රිපීට් වෙනවා. එහෙම බෑ. එහෙම වැරදි. ඔයා කරන්න ඕනේ මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ කී දෙනෙක් ඉන්නවද? කියන්නේ මෙතන මේ රවුම මෙතන 45ක් ඉන්නවා. මේ රවුම් මේ හැදෙන විදිහ බලන්න. මේ දැන් රවුම් ටික දැන් මෙහෙම තිබුණාම ළමයි මේ රවුම 45න් දැන් මේ ප්‍රදේශයේ ඔක්කොම කීයක් ඉන්නවද කියලා අහන්නේ. හරිද? එතකොට ඔයා මේ රවුම් තුන හොඳට කල්පනා කරන්නේ මේ රවුම් තුන ඔයා වෙන වෙනම එකතු කරොත් මෙන්න මේ ටික ආය එකතු වෙනවනේ නේද? මේ තුනටම ආйти ටික. නේද? එතකොට ඒක වැරදිනේ. මේ ප්‍රදේශයේ ඉන්න කට්ටියනේ අහන්නේ. එතකොට මොකක්ද ඔයා කරන්න ඕනේ? දැන් මෙතන මේ රවුම 45යි කියලා කියනවා. එතකොට මෙන්න මේ ටික මේ දැන් මේ රවුමට 45යිනේ. එතකොට මේ 45 ඇතුලේ මෙන්න මේ ටික ආයිතිනේ. එතකොට ආයෙත් මේ ටික එකතු කරන්න යන්න අවශ්‍ය නැහැ. එතකොට මේ මං හරි දාපු තුන එකතු කරා නම් හරි. ඔය 45ට. එතකොට මේ ප්‍රදේශයේ සේරම කට්ටියව හැදෙනවා නේද? එතකොට දැන් මෙතන 45යි මේ මම මේක දිහා බලන්නකෝ. දැන් මෙයාලා දීලා තියෙන එක දිහා. එතකොට මෙතන 45යි ඒ 45ට මේ 8 මේ 12 මේ 13 ඒ ටික එකතු කරාම මේ ප්‍රදේශය වැහෙනවා නේ. මේ 45 කියන එක ඇතුලේ මේ 10 20 ඉන්නවනේ. ආයෙත් ඔයා මේ 55ක් එකතු කරන්න අවශ්‍ය නැහැ මෙහෙමයි කියලා. එතකොට ඒ 10 20 ආයෙත් සැරයක් එකතු වෙනවා. එහෙම නෙමෙයි. මේ ප්‍රදේශයට අදාළ ටික මෙතන 45යි මෙතන 8යි මෙතන 12යි මෙතන 13යි. එතකොට කීයක් ඉන්නවද? 45යි 8යි 12යි 13යි. 78ක් ඉන්නවා. හොඳට බලන්න එකතු කරලා බලන්න. 45ට 8ක් එකතු කරනවා 12ක් එකතු කරනවා 13ක් එකතු කරනවා. එතකොට 78ක් ඉන්නවා. එතකොට මේ ප්‍රදේශයේ මේ සේරම මේ රවුම් තුනේ ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය 78ක් ඉන්නවා. එතකොට මේ ඔක්කොම 100යි ඉන්නේ. මේ කොටුව ඇතුලේ ඉන්නේ 100යි. එතකොට මේ ප්‍රශ්න තුන තෝරගත්ත කට්ටිය ඉන්නේ 78ක්නේ. එතකොට 100න් 78ක් අඩු කරාම අපිට එනවා එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති. ඒ කියන්නේ මේ රවුම් තුنين එළියේ ඉන්න ගාන. එතකොට ඔය කරන්න ඕනේ 100න් 78ක් අඩු කරන්න. 100න් 78ක් අඩු කරාම 22යි. ඒ කියන්නේ මේ එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති. ඒ කියන්නේ මේ රවුම් තුනෙන් පිට ඉන්නවා ළමයි 22ක්. එහෙම තමයි දැන් අපි ඕක හදන්නේ. දැන් එතකොට මෙතෙන්දී මේ ප්‍රශ්නය කරනකොට ගොඩක් ළමයි පටලගෙන තියෙන තැන තමයි මෙන්න මේ 10 හරියට දාගෙන නැහැ. ඒ කියන්නේ 10 අපිට කියනෝනේ මේ එක ප්‍රශ්නයක්වත් ඒ කියන්නේ මේ පළවෙනි එකේ මේ පළවෙනි තරු ලකුණේ දාලා තියෙනෝනේ B සහ C යන ප්‍රශ්න දෙක පමණක් තෝරගත්ත අය කවුරුත් නැහැ කියලා. අන්න ඒ වගේ දැන් මේකේ
හරිම මේ සිංහල ටික මේ වචන ටික හරියට අපි තර්ක කරන්න ඕනේ. අනිත් එක මේක එකක් පුරවගත්තට පස්සේ අර ටක් ගාලා අර කියන විදිහට දාගත්තාම වෙලාව යන්නේ නැතිම කියන්නේ අඩුම වෙලාවකින් හදන්න පුළුවන් ගාන තමයි මේ කුලක ගාන කියලා කියන්නේ. අනිත් එක හොඳට කල්පනා කරන්න අර දැන් මේ 100න් අර එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති මේ රවුන්ඩ් තුනෙන් පිට ඉන්න කට්ටිය හොයන්න කිව්වහම මේ 45යි මේ 55යි මේ 30යි. ඒ කියන්නේ මේ රවුන්ඩ් තුනේ ඉන්න කට්ටියම එහෙම එකතු කරලා අඩු කරොත් වැරදි කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. ඇයි දන්නවද? දැන් මෙතන මේ 45 කිව්වම ඒක ඇතුලේ 10 ඉන්නවා. 30 කිව්වහම මේ රාම ඇතුලේ එතනක් 10 ඉන්නවා. එහෙම බෑ. මේ ප්‍රදේශයට අදාළ ටික හොයන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් ඔයා හිතන්නකෝ ඔයාට මම මෙහෙම කිව්වොත් එහෙම දැන් මේ රාමේ 5ක් ඉන්නවා. මේ රාමේ 10ක් ඉන්නවා. හරිද? මේ දෙකටම අයිති මේ දෙන්නෙක් ඉන්නවා කියන්නකෝ. ඔයා මේ මං අහන්නේ හොඳට කල්පනා කරන්න. මම අහනවා මේ ප්‍රදේශයේ සේරම කීයක් ඉන්නවද කියලා. දැන් මේක හිතන්නකෝ දැන් කොහොම දෙයක් තියෙනවා කියලා මේ කොටුවක් දාලා මේ සර්වත්‍ර කුලකේ ඉන්නවා කියලා හිතන්නකෝ 20ක්. හරිද? 20ක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට දැන් මම කියනවා මේ පිටින් ඉන්න කට්ටිය කීයක්ද කියලා හොයන්න කියලා. හරිද? එතකොට දැන් මේ රවුම 5යිනේ. 5න් දෙකක් අඩු කරාම මෙතන 3යි. නේ? 5න් දෙකක් අඩු කරාම 3යි. මේක A මේක B කියලා දාගමුකෝ මේක A මේක B කියලා දාගමුකෝ. එතකොට A රවුමට විතරක් අයිති 3යි. ඒ කියන්නේ දෙක ඇවිල්ලා B ටත් අයිතිනේ. එතකොට මෙතන මේ 10 කියන රවුමෙන් 10න් දෙකක් අඩු කරාම 8යි. ඒ කියන්නේ B විතරක් අයිති B ට විතරක් අයිති කට්ටිය 8 දෙනෙක් ඉන්නවානේ. හරි. දැන් මම කියනවා ඔයාට අර A ටයි B ටයි අයිති නැති ඔය පිටින් රවුන්ඩ් දෙකටම පිටින් ඉන්න කට්ටිය කීයක්ද කියලා හොයන්න කියලා. එතකොට මොකද කරන්න ඕනේ? ඔයා මට කියනවාද 20න් ඔයා මෙතන 10යි මේ රවුම 5යි. එතකොට 20න් 15ක් අඩු කරාම 5යි කියලා උත්තරේ එළියෙන් දැම්මොත් වැරදි. ඇයි වැරදි වෙන්නේ? මේ 5 කියන එකටත් 2යි ති. 10 කියන එකටත් 2යි ති. ඔයා 5යි 10යි එකතු කළොත් දෙක දෙපාරක් එකතු වෙනව නේද? එහෙම වැරදීනේ. එතකොට ඔයා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශයට අදාළ කට්ටියනේ අපි හොයන්න ඕනේ. එතකොට ඉන්නේ කී දෙනයිද? මෙන්න මේ කැලේ 3යි ඉන්නේ. මේ කැලේ 2යි. මේ කැලේ 8යි ඉන්නේ. එතකොට 3යි 2යි 5යි 5යි 8යි 13යි ඉන්නේ. එතකොට 20න් 13ක් තමයි අඩු කරන්න ඕනේ. එතකොට එළියේ ඉන්නේ 7 දෙනයි. නැත්තම් මෙන්න මේ කැලේ 5යිනේ. මේ කැලේ 5යි. එතකොට මෙතන 8යි. එතකොට 5යි 8යි 13යි 20න් 13ක් අඩු කරාම 7යි එළියේ ඉන්නේ. නැතු ඔයා 5යි 10යි දෙක එකතු කරලා 20න් අඩු කරොත් වැරදි. ඇයි එහෙම වැරදි වෙන්නේ? දෙක කියන එක දෙපාරක් එතකොට එකතු වෙන නිසා. හොඳට මතක තියාගන්න මේ ප්‍රදේශයට අදාළ ටික බලන්න ඕනේ. දැන් මෙතන මම ඒකයි මේ රවුන්ඩ් තුන වෙන වෙනම එකතු කරේ නැත්තේ. ඔයා මේ 45 ගත්තොත් ආයෙත් 10යි 20 ගන්න අවශ්‍ය නැහැනේ. මේ 45 ගත්තා. එතකොට 8යි 12යි 13යි එකතු කරලා ඔය ප්‍රදේශයට අදාළ සේරම ටික එතකොට 78ක් ඉන්නවා. ඔක්කොම කට්ටිය 100යි ඉන්නේ මේ කොටුව ඇතුලේ. 100න් 78 අඩු කරාම මේ එළියෙන් එක ප්‍රශ්නයක්වත් තෝරගත්තේ නැති කට්ටිය එනවා. එහෙම තමයි හදන්නේ. දැන් තේරුණාද? එතකොට ගොඩාක් පාස් පේපර්ස් මේ ටික සාකච්ඡා කරාම ඔය කුලක ගානේ ලකුණු දායම හරිම ෂුවර්. ඒක හරි ලේසියෙන් ගන්න පුළුවන්. හරිද? එහෙනම් ක්ලාසස් සම්බන්ධ සියලු තොරතුරු පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. එතකොට අපි මොඩල් පේපර්ස් එතකොට හැම ප්‍රශ්නයක්ම අපි පුළුවන් තරම් මේ දැන් මාස 8යි ඉතින් ওই ටිකේ අපි පුළුවන් තරම් ප්‍රස්තාර ගණන් ඔය හැමදේම ප්‍රැක්ටිස් කරාම ප්‍රැක්ටිස් කරන තරමට තමයි අපේ ලකුණු වැඩි වෙන්නේ.